ඒකට දැන් මේක හැබැයි මේ අර මේ විනයට කතාවට අමතර જાති තියෙනවා. විනයට කතාවේ නිදාණයට වෙනස් જાති තියෙනවා. ඉතින් දැන් මේකේ සමහර දේවල් මෙහෙමයි. දැන් මේකේ අනවට සමහර දේවල් දැන් එක එක්කෙනා ප්‍රතික්ෂේප කරන දේවල් අපට ඒවා වැඩක් නැහැ. දැන් මේකේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් ජීවමාන කාලේ වගේම ගඳ කිරියට ගිහිල්ලා වන්දනා කරලා මේ පාසිරුවේ මරන් ගිහලා වන්දනා කරලා ඔක්කොම ඒ වතපිළිවෙත කරා කියලා දැන් ඔය විතණ්ඩවාදීන් කියයි සමහරලාවට මොන පිස්සු විකාරයක්ද එහෙම එකක් තියෙන ඔය ආනන්ද හාමුදුරුවෝ කරන්නේ ආනන්ද හාමුදුරුවෝ දන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ඕවා නෙවෙයි කරන්න කියලා තියෙන්නේ භාවනා කරන්න කියලා ඒ එක එක්කෙනා එක එක කතා කියයි එහෙම ඉතින් මේක දැන් අපට මේ විදියට හිතුවොත් අපට පාඩුවක් වෙන්නේ නැහැ ආන්න එහෙම හිතුවන හරිය දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ මේවා ඔක්කොම කරා කරේ ජීවමානව බුදුරජාණන් වහන්සේ හිතෙන් මවාගෙන. ඉතින් ඒකෙන් පාඩුවක් වෙන්නේ නැහැ කාටවත්. ඒකයි අපට වැදගත් වෙන්නේ. ඒ නිසා උපන් කෙලෙස් යටපත් වෙන්න, නූපන් කෙලෙස් නූපදින්න, උපන් කුසල් වැඩි වෙන්න, නූපන් කුසල් ඇති වෙන්න හේතු වෙනවා නම් ඒවා විදර්ශනා කුසල් හරි ඊට මෙහා කුසල් හරි, චාරිත්‍ර කුසල් හරි මොකක් හරි ගැටලුවක් නැහැ. ඒ නිසා අපට වැදගත් වෙන්නේ ඒකයි. ඒ නිසා දැන් ওই විශ්වවිද්‍යාලවල එහෙම ඔය ආචාර්යවරු මහාචාර්යවරු ඕවා ඔය විෂ දානවා. ඕවා වැඩක් නැති જાති. මොකද ඒගොල්ලන් තුල ශ්‍රද්ධාව නැහැ. ඒගොල්ලන්ට අපි කියවොත් ශ්‍රද්ධාව නැහැ කියලා ඒගොල්ලෝ කියන්නේ අපට ඔය මෝඩ ශ්‍රද්ධාව නැහැ අපට තියෙන ආකාරවතී ශ්‍රද්ධාව කියලා කියනවා. අනේ අපට මෝඩ ශ්‍රද්ධාව හොඳයි. අපට මෝඩ ශ්‍රද්ධාව හොඳයි. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් මේ ඕක වෙලා තියෙන්නේ මෙහෙමයි. ධර්මය අකුරට කරන්න ගියොත් ඔය වැඩේ වෙනවා. එහෙම නැත්නම් ධර්මයේ නොකර ධර්මයේ කියන්න විතරක් ගියොත් ඕක වෙනවා. ඒ නිසා දැන් අපට මෙහෙ වුණත් ඒ වගේ දැන් ඕගොල්ලෝනත් දැන් පාඩම කිව්වා. ඒ පොත වහලා තිබ්බා. ඊට පස්සේ සුපුරුදු විදිහට කලින් කරන කයිවවරම ගහගෙන ඉන්නවා. කාගේ හරි උපදෝපයක් කතා කරනවා. එහෙම වුණොත් ධර්මයේ පිහිටන්නේ නැහැ. ආන්නේ ඒකයි. ඉතින් ධර්මයේ පිහිටනවා කියලා කියන්නේ අර හැම තැනකදී මේක ධර්මයේ දිහා බලාගෙන ඉන්න. කෙලෙස් එනවා. කෙලෙස් දිහා බලාගෙන ඉන්න එකත් මේ මට කෙලෙසයක් ඇවිල්ලා කියලා ඒක දැන ඒකත් ධර්මයක් නේ. ඒකත් ධර්මයක්. ඒ නිසා එහෙම ඒ විදිහට තමයි දැන් හැමදැම්ම කරන්නේ. ධර්මය ඉගෙන ගන්න ගියත් ඉගෙන ගන්න වෙලාවේ ධර්මය ඉගෙන ගත්තා. අනිත් වෙලාවේ සුපුරුදු අර සාමාන්‍ය කෙනෙකුගේ පවතින ධර්මයේ පරිශීලනය නොකරන කෙනෙකුගේ පවතින මානසිකත්වය තමයි පවත්වන්නේ. ඉතින් එහෙම වුණාට පස්සේ ධර්මයේ පිහිටන්නේ නැහැ, yaadෙන්නේ රසයක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒකයි දැන් ධර්මයේ ඉබේට අනුගමනය කරනවා මට්ටමට වාගේ එන්නට ඕනේ. ආන්න එකයි කියන්නේ. ඒ හොඳ කියන හැමතැනම දැන් සෙරෙප්පු දෙක ගලවනවා නම් ඒ සෙරෙප්පු දෙක ගලනකොට ධර්මයේ දන්නකොට සෙරෙප්පු දෙක ගලනකොට දන්නවා එතකොට. ඒ ක්‍රමය. දැන් ජපානයේ වගේ රටවල ඒ චාරිත්‍ර ටික කෙරෙනවා. නමුත් ඒක නිවන් අවබෝධ කරගන්න හේතු වෙනවද කියන එක ඒ පැත්තක් නොහිතා චාරිත්‍ර ටික කෙරෙනවා. දැන් අපට ඒකත් ඒ පැත්තටත් මේක උපකාර වෙනවා මේක ධර්මයට අනුකූලයි කියලා හිතාගෙන අපට කරන්නට පුළුවන්. නැත්නම් විනයක් තියෙන රටවල් වල ඒ ටික කෙරෙනවානේ පිරිසිදුවට කෙරෙනවා. ඉතින් අපට ඒකයි දැන් අපි පොත යවරුණා කයිවරුව ගහගෙන පැත්තකටලා එක්කෙනා දෙන්න තුන් දෙනා ඉන්නවා. ඉතින් ඒකට වැඩක් නැහැ එතකොට. මොකද මේක ඒතකොට ජීවිතේට සම්බන්ධ වෙලා නැහැ අර බේත් බොනවා වගේ. බේත් බොන්නේ ලෙඩේ හොඳ වෙනකල් බේරෙන්න මිසක් එතනින් එහාට බේත් බොන්න කැමැත්තක් නැහැ නේ. කවද්ද ඇයි බේත් වරු ටික ඉවර වෙන්නේ කියලා වාර ටික ඉවර වෙන්නේ කියලා දෙබොන්නේ. වැඩක් නැහැ එතකොට. ඉතින් ඒ නිසා ඒ අමුතු දේවල් තියෙන ඒව නැතුව අර කරන හැම දෙයක්ම වාගේ අර ධර්මයේ දිහා බලාගෙන හරිනම් නිවැරදි නම් එතන ධර්මයට අනුකූලයි. හිත පිහිටවනවද කියන එක එකත් එක්කලා ධර්මානුකූලව යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවද කියන එක ඒක ඉතින් හැමෝටම කරන්න බෑනේ හැම වෙලාවෙම කරන්නත් බෑනේ. බුදුපස්සේ බුදුමහරහතුන් වහන්සේලා ඇතුළු කොට බොහෝම ගොඩාක් භාවනා කරන අයට මේ හැකියාව තියෙන්නේ. නමුත් අපි අර එහෙම කරන්නේ ධර්මයටත් මේක අනුකූලයි කියන ඒක මනසේ චිත්තවීති කීපයක්වත් වැඩ කරනවා නම් ඒ හරි විදියට කරනකොට කාලයක් යනකොට ඒක පුරුදු වෙලා හරියනවා. එතකොට ඒක මතක් කර ඉන්න ඕනේ නැහැ. ඒක ඉබේට කරලා සෙරෙප්පු දෙක ගලවන එක ඒ විදියට ඉබේට කරනවා, වතපිළිවෙත කරන එක ඉබේට කරනවා. මේ ධර්මයේ ධර්මමානසිකාරයක් තියෙනවා. ධර්මමානසිකාරේ වැඩ කරනවා දැන් හොඳට ධර්මමානසිකාරේ වැඩ කරන්න දැන් බාධාවකුත් නැහැ. මොකද හේතුව අර කයින් වචනේ සිද්ධ වෙන වැඩ ටික පිළිවෙලට කෙරෙනවා. ඒ ටික කාලයක් පුරුදු වුණාට පස්සේ ඒ ටික ඉබේට කෙරෙනවා. ඒතකොට ධර්මයට මනසට වෙහෙසක් නැහැ ධර්මමානසිකාරයෙන් ඉන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමයේ තමයි හදා ගන්න ඕනේ. අකුරට කරලා හරියන්නේ නැහැ. ඉතින් දැන් කටපාඩම් කරන එකත් අමාරු දෙයක් විදියට දැනෙන්න හේතුව ඒකයි.
ධර්මයේ මෙනෙහි කර කර ඉන්න කෙනෙකුට ධර්මයේ කටපාඩම් කරනවා කියන එක අමාරුවක් විදියට දැනෙන්නේ නැහැ ඒක. ඒකත් සාමාන්‍ය දෙයක් විදියට බරක් නොගෙන ඒක Tamanට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ වගේ කියවෙන ඇතම් කරුණු සමහරවිට අපට විශේෂ වෙන්නේ නැති කරුණු වෙන්න පුළුවන්. අපට නිකන් ගැළපෙන්නේ නැහැ වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒවා එහෙම තියෙන්න හරි මෙච්චර. මට නම් එහෙම දෙයක් වෙලා නැහැ. ඇතම් කෙනෙකුට. ඔන්න බලන්න දැන් පඨම මහා සංගීතිච නාමේසා කිංචාපි විනය පිටකේ තන්තිමාරෝල්හා නිදාන කෝසල්ලතන් ඒ ටික ඊ කිව්වා. එතකොට දැන් මේ කියවන්න පටන් ගන්නවා ධම්මචක්කප්පවත්තනං හි ආදීන් කତ୍වා යාව සුබද්ද පරිබ්බාජක විනයනා කතබුද්ධ කිච්චේ උසිනාරායන් උපවත්තනේ මල්ලාණං ශාලවණේ යමක ශාලාන මන්තරේ විචාක පුන්නම දිවසේ පච්චූස සමේ අනුපාදිශේෂාය නිබ්බාන ධාතුයා පරිනිබ්බුතේ භගවති ලෝකනාතේ භගවතෝ ධාතු භාජන දිවසේ සම්නිපතිතානං සත්තන්නම් භික්ඛූණං සතසහස්සානං සංඝත්තේරෝ ආයස්මා මහා කස්සපෝ සත්තහ පරිනිබ්බුතේ භගවති සුබද්දේන බුද්ධ පබ්බජිතේන ඔය වල එක වාක්‍යයක් මේ යන්නේ. අරක කියනකොටත් එක වාක්‍යයක් ඔය යන්නේ. ඊගේ වාක්‍ය කියවනකොට Tamanට තේරෙනවා නම් හොඳයි. තේරෙන්නේ නැත්නම් පෙළින් පෙළට මේකේ කතරු කවුද, ක්‍රියාව මොකද්ද, කර්මය මොකද්ද, විශේෂණ මොකද්ද, නිපාත මොනවද Tamanට දැන් හැකියාව තියෙනකොට වෙන් කරගන්න. එහෙම වෙන් කරගත්තට පස්සේ බයක් නැතුව භාෂාවට බහින්න පුළුවන්. ඉතින් අපි ගමු මේ විදියට ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආදී සිද්ධ කරලා සුභද්‍ර පරිබ්‍රාජක හික්මවීම දක්වා. මෙතන සුභද්‍ර පරිබ්‍රාජක කියලා කියන අලංගාවෝසෝ මාසෝ චිත්ත කියපු පිස්සු මිනිස්සයා නෙවෙයි. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ අවසාන රහත් වෙච්ච පරිබ්‍රාජකයා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී අවසානයේදීම රහත් වෙච්ච උතුම තමයි මේ සුභද්‍ර පරිබ්‍රාජක කියන්නේ. ඒක විනයනා කියන්නේ හික්මවීමෙන්. කත බුද්ධ කිච්චේ කරන ලද බුද්ධ කෘත්‍ය ඇති කාලේ කුසිනාරාවේ උපවත්තන සල්ුවේ මල්ලරයි දරුවන්ගේ සල්වණේදී යමක කියන්නේ දෙකක්නේ. සල්ගස් දෙකක් අතර යමක ශාලානං අන්තරේ. සල්ගස් දෙකක් අතර ශාලානං පුළුවන් නෙම ගන්න පුළුවන්. යමක ශාලානං අන්තරේ ඉතින් මේ වෙසක් පුර පසළොස්වක ඔය දවසේ අලුයම් කාලේ ස්කන්ධ පරිනිර්වාණයෙන් භාග්‍යතුන් වහන්සේ පිරිනිවී කල්හි. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවෙත් උදේ කාලේ. ලෝකනාථෝ භාග්‍යතුන් වහන්සේ පිරිනිවී කාලේ භාග්‍යතුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේගේ ධාතු පූජා දවස රජවරු එකතු වෙලා එක සිද්ධ වුණානේ. ඕක පස්සට කියවෙනවා. මේ කියන්නේ මැසි බැඳලා ඒ ධාතු පූජාව කරපු අවස්ථාව පිළිබඳව පස්සේ කියවෙනවා. ඒක කාටවත් බෙදන්න ඉස්සරලා. එතකොට ධාතු භාජන දිවසේ මෙතන ධාතු බෙදීමේ දවස ගැන කියන්නේ පූජා කිරීම නෙවෙයි. ධාතු බෙදා දෙන දවසේ අර කවුද බමුණනේ ඇවිල්ලා ද්‍රෝණ බ්‍රාහ්මණනේ බෙදලා දුන්නේ. මොකද එක එක්කෙනා අපේ රටේ තමයි භාග්‍යතුන් වහන්සේ පිරිනමන පෑවේ නිසා කාටවත් දෙන්නේ අපේ තමාරු අපේ ඥාතීන් භාග්‍යතුන් වහන්සේ ඒ නිසා කාටවත් දෙන්නේ යුද්ධ කරලා හරි ඔය වගේ ප්‍රශ්නයක් එනකොට මේ නිවිච්ච බමුණෙක් ද්‍රෝණ බ්‍රාහ්මණ කියන්නේ. එයා තමයි ඇවිල්ලා ඒක සමතේකටපත් කරලා ඒක සුදුසු විදිහට බෙදලා හදලා දුන්නේ. එතකොට විතර 7000ක් භික්ෂුන් වහන්සේලානේ සතසහස්සාන සත්තන්නම් භික්ඛු සතසහස්සාන. සහස්ස කියන්නේ දහස. සතදහස කියන්නේ ලක්ෂය. ඔතන ලක්ෂ 7ක්. ඔව් භික්ෂුන් වහන්සේලා අතුරේ සංඝස්තවිරයන් වහන්සේ වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි 7 දවසක් ගෙවුණු කල්ලි අර ඕන දැන් සුබද බුද්ධ පබ්බජිත. ඒ කියන්නේ ආందోලනකාරය. සුබද එංගේ මහලු පැවිද්දා විසින් අර මේ වාක්‍ය කවුරුත් දන්නවනේ. ඇවැත්නි ශෝක කරන්නට එපා, ඇවැත්නි පරිදේව කරන්නට එපා. මේ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණා.
ඉන්න කාලේ අපට පුදුම කරදරයක් තිබුණේ මේක උඹලට කැපයි මේක උඹලට කැප නැහැ. දැන් අපි කැමති දෙයක් කරමු. ඔය දැන් කරන ඇත්තෝ ඒක තමයි කරන්නේ එතකොට නේ. ඉදානිපන මයන් යම් කරිස්සාම යම් ඉච්චිස්සාම. දැන් අපි යමක් කැමති වන්නෙමුද ඒ කරන්නෙමු. යමක් අකමැති වන්නෙමුද ඒ නොකරන්නෙමු. අද ඕක තමයි තියෙන්නේ. එතකොට දැන් ඒ කියන්නේ මේ තමන්ට පහසු එක කරමු අපහසු එක අත්හරිමු කියලා. එතකොට අර ශික්ෂා පදවලින් කෙරෙන ඒ පැනවීම නෙවෙයි. එතකොට තමන් කැමති දේ කරනවා අකමැති දේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට සාමාන්‍යයෙන් හික්මීමක් නැති ගිහියෙකුගේ ආකෘතිය ගිහියෙකුගේ භූමිකාව. ඒකනේ දැන් ඔය හැමෝම කියන්නේ ඔක්කොම එකයි අත්හැරලා දාන්නේ. ඒක තමයි කියන්නේ පංචිල් ඇති පංචිල් කඩන්න නැත්නම් දස කුසල් කරන්නේ නැත්නම් ඇති භික්ෂුවකටත් මාර්ගඵල ලබන්න කියලා ඔය කියන්නේ ඒක තමයි. එදියට වොත්ත වචන මනුස්සරන්තෝ අනේ ඒ සිද්ධිය ආందోලනාත්මක සිද්ධිය සිහි කරමින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මෙන්න ඒ දිසාස සංඝසන්නිපාතස්ස පුන දුර්ලභ භාවං. ඒතකොට දැන් ඒ වෙලාවේ විශාල සංඝ පිරිසක් රැස් වෙලා හිටියනේ. ඉතින් ඒක උන්වහන්සේලා තැන් වල වැඩියට පස්සේ ලේසි නෑ. මේ භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවන් පෑම නිසා තමයි මෙච්චර සංඝසන්නිපාතය සිද්ධ වුනේ. ඒ නිසා ඒ බඳු සංඝ පිරිසකගේ රැස්වීම ලේසි නෑ කියලා හිතමින් ඔන්න උන්වහන්සේ සංඝ පිරිස අමතල ඨාණං කෝපණේතං විජ්ජතියං පාපබික්කෝ අතීත සත්තුකං පාවචනන්ති. එතකොට උන්වහන්සේ දන්නවා මේ කාරණයක් තියෙනවා. ඒ කියන්නේ අතීත බුදුරජාණන් වහන්සේලාගේ ශාසන වුණත් මේ වගේ ආందోලනාත්මක කතා කරන ඇත්තන් තමයි බොහොම කෙටි කාලයකින් ඒක යටපත් කරලා මේ ශාසනය නැති කරනවා කියලා කියන්නේ ශාසනයේ පිළිවෙත් මඟ නොපිළිවෙත් මඟක් බවට පත් කරනවා. අධර්මයේ ධර්මයේ කරනවා ධර්මයේ අධර්මයේ කොට දක්වනවා. ඒ විදිහට තියෙන අටලොස් ભેද කර වස්තු ඒ විදිහට දක්වනවා. මඤ්ඤමානා පක්කං ලබිත්වා ආන තමන්ට කොටසක් ලබාගෙන නොබෝ කලකින්ම ඒ සද්ධර්මයේ අතුරුදහන් කරවුවා. ඉතින් ඒ නිසා මේ යම්තාක් ධර්ම විනය පවතීද ඒ තාක් ඒ ශාස්ත්‍රීය ශාසනය මේ ලෝකේ පවතිනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතාත් කියලා තියෙනවානේ. යෝ ආනන්ද ඔය කවුරුත් දන්න දෙයක්නේ. ආනන්ද මා විසින් පැන වූ ධර්මයක් වේද පැන වූ විනයක් වේද දෙසූ ධර්මයක් වේද ඒක තමයි නුඹලාට මගේ වැෑමෙන් මගේ පිරිනිවීම පස්සේ ශාස්ත්‍රීය වෙන්නේ කියලා අන්න ඒකත් සිහිපත් කරලා අපි ධර්මයක් විනයත් සංග්‍රහ කරමු කියලා එතකොට ශාසනය බොහෝ කාලයක් පවතින්නේ කියලා. දැන් අපි බලන්න දැන් ওই ධර්ම සංගායන ප්‍රතික්ෂේප කරන ඇත්තෝ දැන් ධර්ම සංගායන නොකරන නිකන් හිතලා බලන්න. දැන් ධර්ම සංගායනාවන් කරලා තිබුණ නැත්නම් පළවෙනි ධර්ම සංගායනාව දෙවෙනි ධර්ම සංගායනාව තුන්වෙනි ධර්ම නොකරලා තිබුණා නම් කොහොමද වෙන්නේ? එතකොට අර විදියට සූත්‍ර විනය අභිධර්ම වශයෙන් කොටස් කරලා සංග්‍රහ කිරීමකුත් නැහැ. ඊළඟට අර විදියට නවංගු සාතු ශාසන විදියට නිකාය වශයෙන් මොකක්වත් බෙදලත් නැහැ. ඒතකොට දැන් කොහොමද ගන්නෙ එතකොට? අන්න ඒකයි හිතන්න තියෙන්නේ. ඒ සංගායනාවේ වැඩක් නැහැ, අට කතා වැඩක් නැහැ කියන ඇත්තෝ ඒ විදිහට බෙදලා හදලා කොටස් කරලා නොතිබුණා නම් දැන් කොහොමද ආසූත්‍ර පිටකේ මෙහෙම සඳහන් වෙනවා, අංගුත්තර නිකායේ මෙහෙම සඳහන් වෙනවා. දැන් මහලෝ කොට කියනවනේ. ඒතර ඒත් කොහොමද ඒතර කියන්නේ එතකොට? කොහෙද එනවා කියලා ඒතර කියන්නේ? ඉතින් ඒ නිසා මේ පිස්සු කතා. ඒ විදිහට එකතු වෙලා අර විදිහට මේ ධර්ම විනය වශයෙන් ත්‍රිපිටක වශයෙන් නේද ඊළඟට නිකාය වශයෙන් නවංග සත්තු ශාසන වශයෙන් බෙදලා සංග්‍රහ කරලා දුන්නා. එතකොට ඒක කිරීමට මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මුල් තැන ගත්තේ මොකද? මේ බුදුරජාණන් වහන්සේ සමීපව අනිත් අයට වඩා වෙනසක් භාග්‍යතුන් වහන්සේ කාටවත් වෙනස්කම් දක්වන්නේ නැහැ. නමුත් අර ගුණාංග සලකලා දුතාංගධාරී උතුමෙක්නේ විශේෂ වශයෙන් එතෙන් භික්ෂුන් වහන්සේට විශේෂ වශයෙන් යම් දේවල් තිබිලා තියෙනවානේ. ඒක අගතිගාමී වෙලා කරන දෙයක් නෙවෙයි. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන වෙලාවකද කියනවා මේ ආනන්ද මෙන්න මේ කාරණා පහකින් පළවෙනියා කියලා ඊළඟට කියනවා මේ ආනන්දගේ තියෙනවා විශේෂ කරුණු 6ක් කරුණු 4ක් අද්විතීය කරුණු අනික් අයට සාධාරණ වන කරුණු 7 ඒ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ වර්ණනා කරනවා.
අනිත් පැත්තේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට කියලා මෙන්න මේ විදිහට මේ මහා කාශ්‍යප මෙහෙමයි කියලා සිවුර පවා මාරු කරලා පාවිච්චි කරනවා. ඊළඟ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගැන කියනවා මේ සාරිපුත්ත කියලා කියන්නේ මේ ශාසනයේ අම්මා වාගේ. ඔයත්තට කල්යාණ මිත්‍රයා. මොගලන් මහ රහතන් වහන්සේ ගැන ඊළඟට ඒ විදිහට කියනවා. ඉතින් අර එක එක්කෙනාගේ විශේෂ ගුණාංග එහෙම මතු කරලා භාග්‍යවතුන් වහන්සේ දක්වනවා. නේද? එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ එකක් තමයි මෙතන. එතනින් මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි හොඳ මේ එක්කෙනා අනික් කට්ටිය හොඳ නැහැ කියලා. එහෙම නෙමෙයි. ඒ චරිත තුල තිබුණු රහත් වෙලත් ඒ චරිතවල තිබුණු සුවිශේෂී ගුණාංග මතු කරලා දක්වනවා. මොකද යම් යම් අවස්ථාවලදී ඒවා උපකාර වෙනවා ශාසනයේ ඉදිරියට ඒ බුදුරජාණන් වහන්සේ විසින්ම මතු කරන. දැන් 80 මහා ශ්‍රාවකයන්ට විශේෂ තියෙනවානේ. ඉතින් දානාන්තර. ඉතින් එහෙම ගත්තට පස්සේ ඒ නිසා ඒක තමයි මේ තියෙන්නේ විශේෂ කරලා දැක්වීමක්. එතකොට භාග්‍යතුන් වහන්සේ කියන්නේ ධාරේස්සසි පනමේත්වං කස්සප සානානි පංසකූලානි නිබ්බසනානි කියලා කියනවා. මේ කාශ්‍යප මේ හඩනූල් වලින් සකස් කරන ලද මේ පාංශුකූල මේ වස්ත්‍ර මගේ සිවුරු පාවිච්චි කරන්න කැමතිද කියලා මේ අහන්නේ. එතකොට කියලා චීවරේ සාධාරණ පරිභෝගේන එතකොට සිවුර භාග්‍යතුන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ එකම සිවුරු පාවිච්චි කරා කියන එක මේ කියන්නේ. ඉතින් සිවුරක් පාවිච්චි කරන්න කීවට පස්සේ මාරු කරලා කොච්චර එතකොට සම්බන්ධයක් තියෙනවද? ඒකයි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. මොකද එතනදී බුදුරජාණන් වහන්සේ තැන දුන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දුතාංගධාරී ගුණාංග නිසා. රහත් භාවයේ ලැබපු අය තව ඕනතරම් උතුම් හිටියනේ. එතකොට දැන් තවත් දැන් වන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සුවිශේෂ වශයෙන් දක්වපු එක අවස්ථාවකට නිදසුන් වුණ තවත් අවස්ථාවක් කියන ඒවා පෙළගස්සලා තියාගන්න. මොකද හේතුව ඒක හරි වැදගත්. ඒ චරිතය පිළිබඳව විස්තරයක් කරනකොට දැන් ඊළඟට කියනවා අහම්බික්කවේ යාවදේව ආකාංකාමි විවිච්ඡේව කාමේහි ඔය ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ආදී වශයෙන් ධානය ගැන ඔය කියන්නේ පෙය්‍යාලන් තියෙන්නේ. පඨමඥානං උපසම්පජ්ජ විහරාමි කස්සපෝපි. මහණෙනි මම යම් තාක් වෙලාවක් ප්‍රථම ධානයට සමවැදිලා වාසය කරන්න බලාපොරොත්තු වෙනවා නම් මට ඒක පුළුවන් නම් මේ මහා කාශ්‍යපටත් ඒ වගේම පුළුවන්. ඒ කියන්නේ කැමැති තාක් වෙලාවක් පුළුවන්. ඒ විදිහට ප්‍රථම ද්විතීය තෘතීය වර්ගයේ ධාන ඔක්කොම අරගෙන ඕනනම් අෂ්ට සමාපත්තියම අරගෙන නිරෝධ සමාපත්තියත් අරගෙන මේ මං යම් තාක් මේ නිරෝධ සමාපත්තියට සමවැදිලා දවස් 7ක් ඉන්නවනම් මේ කාශ්‍යපටත් පුළුවන් ඒ විදිහට ඉන්න කියලා අර එක්තරා ආකාරයකට බුදුරජාණන් වහන්සේ සමාන කරා. බුදුරජාණන් වහන්සේ විසින් සමාන කරන්නට බෑ. එකී ගුණාංග වලින් මෙහෙමයි කියලා සැසඳීමක් බුදුරජාණන් සසඳන්නේ කෙනෙකු සමග සසඳන්නේ යම් ආකාරයකට සසඳන්න ප්‍රමාණවත් කාරණා තියෙනකොටනේ. ඒ නිසා එහෙම බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිබඳ සුවිශේෂ ප්‍රකාශන කරලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඔය කියන්නේ ඒවමාදිනා ණයන මේ ආකාරයෙන් නවානෝපුබ්බ විහාර සමාපatti. ඒ කියන්නේ උපචාර සමාධියේ ඉඳලා අපි අර කියන්නේ මේ නවහි සමාධිචර්යායි වසී භාවතා පඤ්ඤා නිරෝධ සමාපත්තිය ඥානං කියලා කියන්නේ. අන්න ඒ විදිහට මේ නවානෝපුබ්බ කියලා කියන්නේ අර ආකාරයට උපචාර සමාධියේ ඉඳලා අෂ්ට සමාපatti. අන්න ඒ වගේ ඒ සමාපatti ඊළඟට චලබිඤ්ඤා යෘදි විදාදී අභිඥා. දැන් අපි එකෙත් අර කියන්නේ මේ පටන් ගන්නකොටම කියන්නේ ඔය අභිඥා 6 ගැනම කියනවනේ එතනදී. කායම් පිචිත්තම් පියකවත්තානතා සුඛ සංඥාංච ලහු සංඥාංච අදිත්තාන වශයෙන් අන්න ඒ එතන ඉඳලා අවසානයේ අර ආසවාණං කය ඥාන. ඒ දක්වා කියන චලබිඤ්ඤා ගැනනේ කියන්නේ. ෂට් අභිඥා ගැන කියන්නේ. චලබිඤ්ඤා ප්‍රභේද කොට ඇති උතුරු මිනිස් ධර්ම අත්තනා සමසම ඨපනේ නේව. ඉතින් භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ සමග සමාන තත්වයේ තබන මට්ටමටම එතනදී ඒ තරමටම මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිබඳව වර්ණනා කරලා තියෙනවා. ඒ අනුග්‍රහ කරනවා කියන්නේ ඒක තමයි. ඊළඟ තවදුරටත් කියනවා. තත එහෙම ආකාශයේ පාණින් චාලිත වන ඒත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගුණාංග කියන්නේ
ආකාශයේ පාණින් චාලයත්වා අහසේ මෙහෙම කියලා අත හොලවනවම කරලා. හොලවලා කියනවා අලග්ග චිත්තතාය. ඉතින් මොකද අත කොහෙවත් ගැලෙනවද? වැදෙනවද කොහෙවත්? එහෙම මොකක්වත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ චන්දෝපම පටිපදායච පසංසිතෝ. ඒ කියන්නේ චන්ද්‍රෝපම ප්‍රතිපදාවෙනුත් ඒ වගේම අර අහසේ läගින්නේ අතොහම කරලා කොහෙවත් වදින්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ චන්දෝපම ප්‍රතිපදාය. මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගියන් ඇසුරු කරනකොට සඳ වාගේලු ඇසුරු කරේ. සඳ කියලා කියන්නේ මොකද්ද? සඳ හැමදාම අලුත්නේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අලුත් වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. මේ හැමදාම දායකයා මුණ ගැහුණත් අර හඳ වාගේ අලුත් විදියට අද මුණ ගැහිච්ච දායකයෙක් වාගේ තමයි ඇසුරු කරන්නේ. කෘතවේදීත්වයේ තියෙනවා. ඒක නැත්තේ නේ. ඇසුරු කරන්නේ එකකින් අදහස් කරන්නේ සඳ අලුත්. ඒ සඳ හැමදාම අලුත් වෙනවා. මොකද හේතුව කාලයකදී කලාවන්ගෙන් පිරිපිරි යනවා, කාලයකදී කලාවන්ගෙන් බෑ යනවා. ඒතර දකින්න කෙනෙකුට හැමදාම හඳේ වෙනසක් තියෙනවා. ඒ වගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇසුරු කරනකොට ඒ බැඳිච්ච සම්බන්ධකම් නැහැ. හැමදාම ඇසුරු කරලා ආමයා ගිහි පින්වතෙක්. මෙයා තුනුරුවන්ට ගරු කරන කෙනෙක්. මෙයා සත්පුරුෂ කෙනෙක්. එච්චරයි තියෙන්නේ. එතනින් එහාට බැඳීම් හදාගෙන නැහැ. ඉතින් රහත්භාවය වෙනම කතාවක්. රහත්භාවය වෙනම කතාවක්. ඒ සුවිශේෂී ලක්ෂණ මොකද දුතාංගධාරී. ඒ විදිහටත් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇගීමට ලක් කරලා තියෙනවා. තස්ස කිමඤ්ඤං ආනන්‍යං භවිසති. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හිතනවා මේ තරම් මට විශේෂ විදියට බුදුරජාණන් වහන්සේ මාව ඇගීමට ලක් කරලා තියෙන එකේ මම උන්වහන්සේට ණය නැති භාවයක් කරන්න ඕනේ නේද? ඒකට මම ප්‍රත්‍යුපකාර කරලන්න ඕනේ නේද කියලා කල්පනා වුණා. එතකොට බලන්න දැන් මේ වගේ තැන්වලදී දැන් අපි කියනවා දැන් මේ එහෙම කරන්න අවශ්‍ය කරන්නේ ගුණාංගනේ දියුණු කරගන්න ඕනේ. එහෙම විශේෂ වශයෙන් එහෙම ආය ඇගීමට මොකටද ලක් කරන්නේ? එහෙම අවශ්‍යකමක් නැහැ නේ. ඉතින් මේ ශාසනය නිවන් දකින්න යන කෙනෙකුට එක එක්කෙනාගේ ඇගීම අවශ්‍ය නැහැ. ඉතින් මේ තියෙන්නේ උඩ තරම්. දැන් බලන්න නිකායම් වශයෙන් ගත්තට පස්සේ එක එක භික්ෂුන් වහන්සේලාට එක එක තානාන්තර දෙනවා. සුදුසුකම් අනුව ඒ තැන් වලට දානවා. ඒක තමයි ස්වභාවය. ඒක දැන් රහත් වෙච්ච භූමිකාව තුළ ඔහම තියෙනවා නම් අනිත් ඒවා ගැන කවර කතාවද? රහත් වුණාට පස්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි රහත් වෙන්න ඉස්සෙල්ලා ඒ ශාසනික වැඩ කටයුතු කරගෙන යනකොට ඒවා සමහරලාවට අඩු වැඩි වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන නිසා ඒවා ලැබුණාට පස්සේ ඒගොල්ලන්ගේ කටයුතු ඒගොල්ලෝ වගකීමෙන් හොඳට කරනවා. ඉතින් ඒක තමයි මේ තුන්නිකාය මේ වගේ දේවල් ඒක වැරදි පැත්තට පාවිච්චි කරනවද කියන එක වෙනම දෙයක්. කෙසේ නමුත් ඒ තමන්ට කාර්යයක් පැවරුවාට පස්සේ වගකීමක් පැවරුවාට පස්සේ ඒක කරනවනේ. ඉතින් ඒක කෙරෙන්නට ඕනේ. සුදුසාට සුදු තැන දීලා දැන් මේ වගේ කියවෙන්නේ ඒක තමයි. රහතුන් වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ වගේ ඒක ස්වභාව ධර්මයන් ඒක විය යුත්තක්. ඒක කරන්නට ඕනේ. ඉතින් ඒක තමයි මේ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් දැන් බලනකොට ඒක නිකායවල මේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක, අධිකරණ සංඝනායක, නියෝජ්‍ය සංඝනායක, අනුනායක. ඉතින් අන්න බලන්නකෝ. අන්න ඒ වගේ අර ඒ සුදුසු අය යොමු කරලා ඒක කරන්නට ඕන. එහෙම කරාට පස්සේ ඒගොල්ලෝ යම් කිසි වගකීමක් දරාගෙන කටයුතු කරගෙන යනවා. එහෙම නැති එකේ අර උද්‍යෝගයක් කියන එක ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒවා සැලකිය යුතු කරුණු. ඉතින් මේ වගේ ਵਿਚාරය කරලා ගන්න තියෙන ඒවා වෙන මොකක්වත් නෙවෙයි. මේ වගේ අපට ਵਿਚාරය කරලා ගන්න තියෙන මේකේ තියෙන දේ විතරක් කටපාඩම් කරගෙන මේක මෙහෙමයි කියන එක නෙමෙයි. ඒවා අපට තියෙනවා. එතකොට මේවායි ගන්න. කෙලින්ම කියලා නැති වුණාට. ඉතින් ඔන්න කියන තවත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දැන් ඒවා මතක් කරලා හිතනවා නනුමං භගවා රාජාවිය සක්කච්ච ඉස්සරියානුප්පදානේන අත්තනෝ කුලවංශ පතිට්ඨාපකං පුත්තං සද්ධම්ම වංශ පතිට්ඨාපකෝ මේ අයම් භවිස්සති ටි මන්ත්වා ඉමිනා අසාධාරණේන අනුග්‍රහේසි. එතකොට දැන් මෙතනදී කියනවා දැන් මේ භාග්‍යවතුන් වහන්සේ සක්විති රජ කෙනෙක් මනාකොට තමන්ගේ සම්පත් ප්‍රදානය කිරීමෙන් තමන්ගේ කුල වංශයේ සක්විති රාජ වංශයේ පිහිටවන්නා වූ පුතෙකු පිහිටවන්නා වූ ආකාරයෙන් සද්ධර්මයේ නැමැති මේක පිහිටවන්නා වූ කෙනා මේ කෙනා වන්නේයයි සිතලා
මේ වෙනත් භික්ෂුවකට පොදු නො වූ අනුග්‍රහ විදියෙන් මට අනුග්‍රහ කළේද ඉමායච උලාර ප්‍රශංසාය මේ කියන උත්තරීතර ප්‍රශංසාවෙන් ප්‍රශංසා කළ සේක්ද යනාදී සිතමින් ධර්ම සංගායනාව කිරීම සඳහා භික්ෂූන් වහන්සේලාට උත්සාහය ඇති කළා. අන්න බලන්න ඒවත් උඩ දැන් කියලා නැහැ කොහෙවත්. භාග්‍යතුන් වහන්සේ එහෙම මේ මහා කාශ්‍යප මෙහෙම කරගෙන යනවා මහා කාශ්‍යප මන් නැති වුණාට පස්සේ මේවා කරන්න එහෙම කියලා නැහැ. නමුත් අර කටයුතුත් එක්කලා උන්වහන්සේලා දන්නවා මොකද ඒවා දැන් අපි කොච්චරත් ඔය කියලා තියෙන දැන් අපි කමුකෝ ගුරුවරයෙක් කියනවා ගුරුවරයා ගෝලයා ඉන්නවා. එතකොට ගුරුවරයා නොකියන දේවල් ගෝලයා හිතලා කරනවනේ. ඥානවන්ත ගෝලයෙක් නම් ගුරුවරයා කරන දේවල් දිහා බලාගෙන මෙහෙම තමයි වෙන්න ඕනේ කියලා ඒක දැනගෙන කරනවා එතකොට. එහෙමනේ වෙන්න ඕනේ. එහෙම තමයි ඥානවන්ත තැන්වලදී වෙන්නේ. තේරුණාද? දැන් මම අර ඊයේ කිව්ව අර සිවුරු පොරවන විදිය. දැන් අරිදම සංසලා සිවුරු පොරවන අපි හොඳට බලාගෙන ඉන්නවා. ඒ සිවුරු පොරවන ක්‍රමය. උන්වහන්සේලා සිවුරු පෙරෙව්වට පස්සේ මේ විලුපෙනුත් පල්ලහැට වැදලා බීම ගෑවෙන මාට්ටමට ඇත්තෙත් නැහැ. ඒ වගේම වෙනත් අඩුපාඩුවක් ඇත්තේ නැහැ. සම්පූර්ණයෙන්ම අර උභයාංශ පාරුපණේ කියවෙන විදිහට මේ විදිහට සම්පූර්ණ මේ වැහෙනවා. ගැටවටු කරත් එහෙම තමයි. ඒකාංශයක කරත් එහෙම තමයි. දැන් අපි ඒවා දැන් සිවුර පෙරෙව්වට පස්සේ පොඩ්ඩක් බලන්නට ඕනේ සිවුරේ උස කොට තියනවාද කියලා. එහෙම නොබල යනකොට නොසැලකිල්ල. එතකොට අනාදරියම් පටිච්ච. එතකොට ශික්ෂාපදේ කැඩෙනවා ආපත්‍ය සිද්ධ වෙනවා. ඒතර සිවුර පොරවගෙන අපි හදිස්සියකට මොකක් හරි කරා. අන්න ඒ වගේ වෙලාවකදී ආපත්‍ය සිද්ධ වෙන්නේ නැත්නේ. දැන් ඒකේ තියෙනවානේ සේකියාවල තියෙනවානේ අනාදරියම් පටිච්ච වෙන අවිතික්කම මේ කියන මේකේ වරදක් නැහැ කියලා හිතලා එකක්. අනික ගණන් ගන්න නැතුව. ආන් හැම දෙකක් තියෙනවනේ. ඒ නිසා එතකොට ගණන් ගන්නට ඕනේ. ගණන් ගන්නට ඕනේ. ඒ විදිහට සිවුර පෙරේවට පස්සේ ඒ විදිහට තියනවා කියලා. දැන් ඔක්කොම ඇනෑන කියන්නට බෑ. දැන් ගුරුවරයා සෙරෙප්පු දෙක හරියට තියලා තියෙනවනම් අනිත් කෙනක් දැනගන්නට මේ විදිහට තමයි කෙරෙන්න ඕනේ කියලා. ඔක්කොම ඇනෑන කීවට ඇති වැඩකුත් නැහැ. ඒක පවතින්නේ නැහැ. කල්පනා කරලා කරන්නට ඕනේ. දැන් ඊයේ පල්ලෙහා අර දිග පාපිස්ස මම ටිකක් ඇදලා දැම්මා පාපිස්ස ගානට මෙහෙම දූවිලි. ඒ කියන්නේ අතු ගාලා නැහැ. අර ලොකු පාපිස්ස. පස්සේ මම පොඩ්ඩක් මෙහෙට ඇදලා දැම්මා. ඇදලා දැම්මට පස්සේ පාපිස්සේ ගානට අතු ගාලා කරලා පාපිස්ස තිබ්බ දැන්. ඉතින් එතකොට දැනගන්න මේ මොකක් හරි වෙලා තියෙනවා. මොකද ඕක මේ නිකන් කකුලට හැප්පිලා පාපිස්ස එහෙම යන්නේ නැහැ නේ. මහා පාපිස්සක් නේ. ඒක බරයිනේ. ඉතින් ඒක තමයි කියන්නේ හිතලා කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මේ කාටවත් නායකය වෙන්නට ඕන කියලා අදහසක් නැහැ නේ. උන්වහන්සේ සව් කෙලෙස් නැසු රහතුන් වහන්සේ නමක්, දුතාංගධාරී උතුමන් වහන්සේ නමක්. නමුත් මෙතනදී මේ තමන්ගෙන් වෙන්න තියෙන යුතුයකම රහත් උනත් යුතුයකම් තියෙනවනේ, බුදු උනත් යුතුයකම් වගකීම් තියෙනවනේ. අන්න ඒක තමයි මෙතනදී මේ සිද්ධ කළේ. ඒක තමයි ඔන්න දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වගකීම යුතුයකම නිස්සාරණ අධ්‍යාසයෙන් හිතටගෙන ඒකමිදාහං ආවසෝ මේ සමයං පාවායන් කුසිනාරායන් අද්ධාන මග්ග පටිපන්නෝ මාතා බික්කු සංඝේන සද්දින් පංචමත්තේ බික්කු සතේ කියලා. දැන් මේ කියන්නේ මේ ලොකු ගොඩාක් ඈත කාලයක සිද්ධියක් නෙවෙයි. මේ වෙනකොට දවස් කීපයයි මාසයක්වත් ගත වෙලා නැහැනේ දැන් බුදුරජාණන් වහන්සේ පිරිනමම් පාලා. නමුත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අර එක සිද්ධියක් වුණාට පස්සේ එදායින් එදායි ගමට වැඩියේ නැහැනේ. අර කෙනෙක් දාන පූජා කරලා පස්සේ බුදුරජාණන් වහන්සේට එක පූජා කරේ. පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට නෙවෙයි පූජා කරේ කියලා ආපහු ගත්තානේ. එදායින් එදායි මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගමට වැඩියම නැහැ. ඒක මට හොඳ නැහැ ඒක කියලා පස්සේ දැන් වැඩි කවද්ද මෙන්න මේ බුදුරජාණන්සේ පිරිනමන පෑවට පස්සේ. ඒක තමයි මේ කියන්නේ එක් කාලයක මම එවත්නි එක් කාලයක මම පාවානුවර සිට කුසිනාරාවට එන දීර්ඝ මාර්ගයට පිළිපැද්දා මේ විශාල භික්ෂු පිරිසක් සමග 500ක් පමණ භික්ෂු පිරිසක් සමග කුසිනාරාවේ ඉඳලා දීර්ඝ මාර්ගයට පිළිපැද්දා වූ මම කියලා ඔන්න ඔය කීවේ එකයි. එතකොට ඊට පස්සේ පිරිනමම් පෑම දක්වා එතෙන්ද වැඩලා මොකද උන්වහන්සේ වඩිනකල් දේහයට ගිනි හැම ඇවිලුනේ නැහනේ. ඔන්න ඔය සිද්ධිය තමයි උතන කියන්නේ. ඊළඟට සුබද්ද කණ්ඩං විත්තාරතෝ වේිතබ්බං කියලා කියනකොට අර සුබද්ද ආමුදුරුවන්ගේ
ඒ සුභද්‍ර ඉතින් අර රහත් වෙච්ච සුභද්‍ර ස්වාමීන් වහන්සේ වෙන්නත් පුළුවන්. ඉතින් ඒ සිද්ධි දෙකම එකට බැඳිලා ගියානේ. ඉතින් සම්බන්ධයෙන් ළඟ සිද්ධ වෙච්ච සිද්ධි දෙකක්නේ. අර ස්වාමීන් වහන්සේ රහත් වීමයි මේ සුභද්‍රගේ පිස්සු කතාවයි කියන දෙක කියන මේ සිද්ධි දෙක ගොඩක් ඈත සිද්ධි නෙවෙයිනේ. ළඟ සිද්ධි. ඒ නිසා ඒ සුභද්ද කණ්ඩ කියලා කියනකොට ඉතින් මේ දෙකම බැඳලා ගන්නට පුළුවන් කමක් තියෙනවා. හරි. එතකොට කියන අත්තම් පන අස්ස ඒ පිළිබඳව අර්ථය මහා පරිනිර්වාණ සූත්‍රයේ අවසානයේ එතන ඇවිල්ලා තියෙනවානේ. එතනදී කියන්නම් කියලා කියන මොකද මේක දීඝනිකායනේ. දීඝනිකායේ දෙවෙනි කොටසේ අවසාන සූත්‍රයනේ මහා පරිනිර්වාණ සූත්‍රය. part 1 එකේ. එතකොට ඒකේ අවසානයේදී මේ විස්තරය කියන්නම් කියලා කියනවා. එතකොට කියනවා තතෝ පරං ආහ ඊට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සංඝ පිරිස අමතා කිව්වා හන්දමයන් ආවසෝ ධම්මංච විනයංච සංඝායාම පුරේ අදම්මෝ දිප්පති ධම්මෝ පටිබාහියති ඔය විස්තරේ දන්නවා. ඉතින් කියනවා මෙතන ඇවත් මෙහෙමනම් අපි ධර්ම විනය සංරක්ෂණය වීමට ඒක පිළිවෙලට පෙළගස්සමු. ඔය සංඝායාම කියලා කියන්නේ ඇත්තට ඒක මේ නිකන් කියවනවා කියන එක පමණක් නෙවෙයිනේ. සජ්ජායනාව කියන එක ප්‍රධාන වශයෙන් අර්ථ තියෙනවා. ඒ සජ්ජායනා කරලා නියම හරියට පෙළගස්සමු. සංග්‍රහ කරමු කියන එකනේ කියන්නේ. ඉතින් දැන් කාලේ ධර්ම සංගායනාවට කාලය කියලා ලකුවට කියනවා. අද කාලේ ධර්ම සංගායනාවකට කාලය නම් ඒ ධර්ම සංගායනා කියන වචනයට අලුත් අරුතක් දෙන්නට ඕනේ. දැන් ඔය එදා ප්‍රථම ද්විතීය තෘතීය සංගායනාවලදී කරපු සංගායනාවට වඩා අලුත් අරුතක් දෙන්නට ඕනේ. ඒ අරුත දෙන්නට ඕනේන්නේ තුන්නිකායෙම එකතු වෙලා වගකියොත් එකතු වෙලා ඒ නිකායවල ශාසනයට පටහැනිව කටයුතු කරන සංවිධානාත්මකව ශාසනයට පටහැනිව කටයුතු කරනවා කියනකොට එක එක භික්ෂුවගේ ශික්ෂාපද කැඩෙන එක නෙමෙයි. සංවිධානාත්මකව තමන්ගේ මතේ සමාජගත කරලා අනුගාමික පිරිසක් හදාගෙන සම්පූර්ණයෙන් මේ මුලින් උපුටා දැමීමට උත්සාහ කරන අන්නේ ඒ විකාරකාරී හාමුදුරුවරුට නිසි දඬුවම් දීලා ඉතින් දඬුවම් දෙන්නේ කොහොමද? ඒ දඬුවම් වලට දෙන්න ගියොත් එහෙම ලොකු හාමුදුරුවන්ගේ රෙදි ගැලවෙනවා. ඒකනේ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ නිසා ඉතින් අද කාලේ බලනකොට එහෙම ගොඩක් කලාවට කෙරෙන්නේ නැහැ. එතකොට කෙරෙන්නේ නැත්තේ ඒවට අර වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්න එපා කියන කතාවක් කියනවනේ. ඒ නිසා ඒගොල්ලෝ බහුතරයක් දෙනා වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්නේ නැහැ. ඉතින් ඒකයි ඔතන ඇත්ත කතාව. නැතුව මේ ත්‍රිපිටකය අරගෙන මේ ඒවා මේ තුන් ඒකන් සමයන් භගවා කියලා සජ්ජායනා කරා කියලා ඒ බඳු සංගායනාවකින් අද ඇති අවශ්‍යතාවක් නැහැ. ඒ බඳු සංගායනාව. ඉතින් ඒ නිසා මේකේ ඔන්න මහා කාශ්‍යප මහ රහතන් ධර්මයේ විනය සංග්‍රහ කරමු කියලා කියනවා. දැන් බලන්න දැන් බුද්ධ ජයන්ති පොත් පරිවර්තනය බලන්න. ආන්න ඒක එක්තරා විදිහකට සංගායනාවක්. එක්තරා විදිහකට. ඒකට සංගායනා කියන වචනයට අරුතක් එකතු කරොත් ඒක අත්‍යවශ්‍යම දෙයක්. ඒකේ දෙකක් නැහැ. ඒක අත්‍යවශ්‍යම දෙයක්. ඒක කෙරුණා. ඒක හොඳයි. මොකද ඒක තනි පුද්ගලයෙකුගේ තනි ස්වාමීන් වහන්සේ නමගේ මතයකට දාලා ඇත්තේ නෑ. පොදුවේ උන්වහන්සේලාගේ මත යටපත් කරගෙන පොදු මතයට ත්‍රිපිටකාගත කරුණු වලට අනුකූලව අටකතාගත කරුණු වලට අනුකූලව විශ්ලේෂණය කරලා පරිවර්තනය කරලා තියෙනවා. ඒකයි. ඒකටත් ඉතින් මතවාද ඉදිරිපත් කරනවා මේ විශ්වවිද්‍යාලවල ඉන්න මහාචාර්යවරු ආචාර්යවරු. ඒකත් එහෙම නෙමෙයි මෙහෙම කියලා. ඒ සමාන්ට තමන්ගේ මනසට නොගැලපෙනවා වාගේ තිබිච්ච තැන් ඕන තරම් ඒ බුද්ධ ජයන්ති පොත් පරිවර්තන ස්වාමීන් වහන්සේලාට ඕන තරම් තියෙන්න ඇති. මොකද මේක බුද්ධ වචනය කියලා හරියට 100%ක්ම බුදු කෙනෙකුටනේ විශේෂ වෙන්නේ. මේ කොටස් එකතු වෙලා තියෙනවා කියලා 100%ක් විශේෂ වෙන්නේ බුදු කෙනෙකුටනේ. මේ අත්තන්ට මොකක්ද අහු වෙන්නේ? පංචශීලවත් නැති අත්තන්ට. ඉතින් ඒ නිසා ඒ විදිහට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ධර්මයත් විනයත් අපි සංගායනා කරමු කියලා කිව්ව. මොකද පුරේ අධම්මෝ දීප්පති. පුරේ කියලා කියන්නේ පෙර කියන එක නේද? ඔව් පෙර කියන එක දැන් මෙහෙම පුරේ කියන එකේ පෙර කියන එකේ ඉස්සරහා කියන අර්ථයක් තියෙනව නේද? පුරේ කියනකොට ඉස්සරහා කියන එකක් තියෙනව නේද? ඉස්සරහා. දැන් අපි දැන් පුරා සාවත්තියන් කියලා තිනවා. පුබ්බේ කියන එකත් පුරනේ පෙර කියලා තියෙනවා. පුරා කියන එකේ ඉදිරිය කියන එකක් තියෙනවා. ඒකයි. දැන් මෙතන ගන්නේ නැත්නම් මේ අතීතයේ මේ අධර්මයේ යටපත් ධර්මයේ යටපත් වෙනවා, අධර්මයේ මතු වෙනවා, විනය යටපත් වෙනවා, අවිනය මතු වෙනවා කියලා නෑ මේ විනය යටපත් විදිහට කියන පෙර මේ අධර්මවාදීන් බලවත් වෙනවා පෙර
පෙර නෙවෙයි මතු. එතකොට මෙතන පුරේ කියලා කියන්නේ මොකක්ද? ඉදිරියෙහි, ඉදිරි කාලෙහි කියන එකයි. අහම් පුරේ කියලා කියන අර මේ පාලි පාඨ මංජරේ තියෙන්නේ. අහම් පුරේ කියලා. මම ඉස්සරලා කියලා අර මේ මොකද අර කොකා නේද අර විලකට ගෙහිලා දාන්නම් කියලා අර කකුලෝ මාළුවෝ ටිකයි මම විලකට ගෙහිලා දාන්නම් දැන් මේකේ වතුර නැති වෙනවනේ කියලා කියනකොට අහම් පුරේ කියලා මං ඉස්සරලා කියලා. එතන පුරේ කියලා කියන්නේ එතනින් මම ඉස්සරහා මම ඉස්සරහා නේ අර්ථය. එතකොට දැන් මෙතන කියන්නේ ඉදිරි කාලයේ ඉදිරියේහි කියන අර්ථය තමයි මෙතන පුරේ කියනින් අදහස් කරන්නේ. නැත්නම් පෙර කියන එකටත් පුර කියන එක යෙදিলা තියෙනවා. හරිද? එතකොට දැන් මේ වගේ තැන් දැනගන්න ඕනේ මේ විදිහට. ඒ නිසා එතන කියනවා අර විදිහට අනාගත කාලයේදී ඒ විදිහට සිද්ධ වෙනවා. අධර්මය එළියට එනවා, ධර්මය යටපත් වෙනවා, අවිනය එළියට එනවා, විනය යටපත් කරනවා. ඒ වගේම අධර්මය කියන ඇත්ත බලවත් වෙනවා, ධර්මය කියන ඇත්ත දුර්වල වෙනවා, අවිනය කියන ඇත්ත ප්‍රබල වෙනවා, විනය අනුකූලව කටයුතු කරන ඇත්ත දුර්වල වෙනවා කියලා අන්නම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අනතුරු ඇඟවීම කළා. ඒක අනාගතංශ ඥාණයෙන් බැලුවා වෙන්නත් පුළුවන්. පෙර බුද්ධ ශාසන දීර්ඝායුෂ්ක බුදුවරුන්ගේ ශාසනවලදී සිද්ධ වෙච්ච ඒ අනුව හිතුවා වෙන්නත් පුළුවන්. යුක්තියුක්ත වශයෙන් සුභද්‍රලාගේ අර පිස්සු කතාන්දරත් එක්කලා අද මෙහෙමනම් දැන් පිරිනිවන් පාපු ගමම්ම තව ටික කාලයකට කොහොම හිටීද? යුක්තියුක්ත වශයෙන් හිතන්නත් ඇති. එහෙම හිතලා තමයි මේ කියන්නේ. දැන් මේ වගේ බලන්න දැන් මේ වගේ පාඩමකට ඕගොල්ලන්ට දුන්නොත් එහෙම දැන් මේ ਵਿਚාරයක් ලියන්න එහෙම මේ වගේ ප්‍රශ්න අලලලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ධර්ම සංගායනාවක අවශ්‍යතාව මතු කිරීම පිළිබඳව විමසීමක් කරන්න. එහි අවශ්‍යතාව පිළිබඳව ඉබන්දක් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සිතැඟි පිළිබඳව හැඳින්වීමක් විමසීමක් කරන්න කියලා කිව්වා. එතකොට ඔය කරුණු ලියන්න වෙනවා. මේකේ තියෙන කරුණු ටික පමණක් ගන්න. ඒතර විචාර බුද්ධිය කොට නැගෙන්නේ. ආන්න එකයි. එහෙම දුන්නොත් එහෙම එතකොට ඔන්න මෙහෙම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේක උපකල්පනය කරලා ප්‍රකාශ කළා භික්ෂුන් වහන්සේලාට කිව්වා තේනහි බන්තේ. අනික් භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීන් වහන්සේමනම් ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මේ සංගායනාවට තෝරාවා. ඕක අපි සිංහලෙන් ආවා නම් තෝරත්වානේ. අන්න ඒක අපිට කරන්න බෑනේ. එතකොට බලන්න තෙරුන් වහන්සේ තෝරාවා කියන්න බෑ. තෝරත්වා. හැබැයි පාලි ඒ ක්‍රමේ නෑ. වහන්සේ කියනන ගෞරවනීය ප්‍රත්‍යක් ඇදලා තියෙන නිසා සිංහලේ නම් අපි කියන්නේ තෝරත්වා. ඒ වගේ දැන් මෙතනදී හැම ගන්න බෑ. පාලි ක්‍රමේ එහෙමයි. පාලි ක්‍රමේ තෝරාවා. ඒතකොට පරිවර්තනයක් කරනකොට මේ ක්‍රමයට තමයි කරන්නේ. තෝරාවා කියලා තමයි. මොකද උච්චිනන්තු කියලා නෑනේ. උච්චිනතු තෝරාවා. තේරෝ සකල නවංග සතු ශාසන පරියත්තිදරේ පුතු ඒක පෙළ කියන්නේ නැතුව කියන්නම්. ඒතර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සියලු නවාංග ශාස්ත්‍ර ශාසනයම ඉගෙනගෙන දරාගත්තු ඒ වගේම පෘතුග්ජන සෝතාපන්න සකෘදාගාමි අනාගාමි ඒ වගේම සුස්ක විදර්ශක කියන රහත් භික්ෂූන් වහන්සේලා නොඑක් සිය ගණන් නොඑක් දහස් ගණන් හැර ත්‍රිපිටකය සියලු ත්‍රිපිටක ධර්මයේ දර ප්‍රභේද වශයෙන් ධාරී වූ ප්‍රතිසම්බිදාලාභී චතුපටිසම්බිදාලාභී මහත් ආනුභාව සම්පන්න බොහෝ සෙයින් භාග්‍යතුන් වහන්සේ විසින් විශේෂ තනතුරු දීලා ඒතදාග්‍රයෙහි මේ කාරණේහිලා මේ නම පළවෙනියා කියලා ඒ නංවන ලද ත්‍රිවිද්‍යාදී ප්‍රභේදත් ඇති රහතුන් වහන්සේලා 499ක් තේරුවා නියම කළා. යේපි සන්දාය ඉදං උත්තං ඔය තියෙන්නේ අතකෝ ආයස්මා මහා කාශ්‍යප ඒකේනෝණ පංච අරහත් සතානි උච්චිනී කියලා ආනේ යම් උදවිය කිව්වේ නම් මෙන්න මේ සඳහා කියලා කියනවා. මෙන්න මේ කාරණේ සඳහා තමයි කිය මොන කාරණේ සඳහාද? මෙන්න මේක නිසා. මොකද අතකෝ ආයස්මා යනාදී පාඨේ නිසා ඔය පෙර උතුමෝ කියලා තියෙන්නේ ඔන්න ඔය කාරණේ නිසා.
කිස්සපන තේරෝ ඒකේනූණ මකාස්. ඉතින් මේක කවුරුත් දන්නවනේ. ඇයි අහනවා? එතකොට 500ට එක්කෙනෙක් අඩුව තිබ්බේ. එතකොට කියනවා ආනන්ද ස්වාමින් වහන්සේට අවකාශ සැලසීම සඳහා, ඉඩ තැබීම සඳහා තේන ආයස්මතා සහාපි. එතකොට කියනවා ආනන්ද ස්වාමින් වහන්සේ එක්කත් මේක කරන්නට බෑ. ධර්ම සංගායනාව ආනන්ද ස්වාමින් වහන්සේ නැතුව කරන්නත් බෑ. එතකොට නැතුව කරන්න බෑ කියන්නේ රහතුන් මේ සෝවාන් වෙච්ච උතුමෙක් ගත්තා කියලා ධර්ම සංගායනාව අඩාල වෙනවා කියලා විනය රීතියක්වත් මොකක්වත් ඇත්තේ නෑ. උන්වහන්සේ රහත් නොවුණා කියලා මේ මෙතෙන්ට අවශ්‍ය කරන ප්‍රවීණත්වයේ නැතුවත් නෙමෙයි. නමුත් අර බාහිරින් දෝෂාරෝපණයක් කියන්න පුළුවන් මේ තරම් ලක්ෂ ගණන් රහතුන් වහන්සේලා ඉඳලා මේ මොකද මේ හිතවත්කම් වලට මේ සෝවාන් කෙනෙක් දාගත්තේ මෙතෙන්ද. ඒ දෝෂාරෝපණය આવොත් ඒක කරුණු සහිත දෝෂාරෝපණයක්නේ. ඒක නිසා තමයි එතනදී ඒක උන්වහන්සේට ඉඩ තියන්න ඒක පිරෙව්වේ නැත්තේ. එකක් ඉතුරු කරේ. සංඝයාගේ අනුමැතියෙන් ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ. සංඝයාගේ අනුමැතියෙන් ගත්තාට පස්සේ ඊළඟට සංඝයා එතෙන්ට දොස් කිව්වොත් එහෙම මොකද වෙන්නේ? යෝපන බික්කු ධම්මිකානං කම්මානං චන්දං දත්තා පච්චා කියන ධම්මං ආපජ්ජය පාචිත්‍ය. ඒක වෙනවනේ. ඒ නිසා එහෙම කරන්නේ නැහැ. ධාර්මික සම්මුතියකට විරුද්ධ වුණොත් පස්සේ ආපත් වෙනවා. එතකොට එහෙම කෙරෙන්නේ නැති නිසා ඒක තමයි සංඝයාගේ අනුමැතිය ගන්න ඉන්නේ. මොකද සෝවාන් වෙලා ඉඳද්දිමනේ අනුමැතිය අරගෙන 500 හරි කියලා ගත්තේ. පස්සේනේ ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් උනේ. නමුත් ඒ වෙනකොට උන්වහන්සේව තෝරලා ඉවරයි. එතකොට කියන සෝහි ආයස්මා සේකෝ සකරණියෝ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ තාම සෝවාන්. ශෛක්ෂ කියලා කියන්නේ රහත් ඵලයේ ඉන්න උතුමා ඇරෙන්නට පල්ලය 6 දෙනාම ශෛක්ෂනේ. එතකොට සකරණියෝ තව තියෙනවා සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග වලින් කරන්න තව කටයුතු තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට. තස්මා සහනසක්කා. ඒ නිසා උන්වහන්සේ අරගෙන කරන්නත් බෑ. යස්මා 50 කිංචි දස බල දේශිතං සුත්තගීයාදිකං අපච්චක්කං නාම නාත්ති. ඉතින් කියනවා භාග්‍යවතුන් වහන්සේගේ විසින් දේශනා කරන ලද සුත්‍රගීයාදී නවංග ශත්‍රු ශාසනයේ කිසිම කොටසක් උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ නැත්තේ නෑ. මොකද හේතුව උන්වහන්සේගේ ඉල්ලීම් පහක් තිබුණා පිළිගැනීම වශයෙන් ප්‍රතික්ෂේප කිරීම වශයෙන් පහක් තිබුණා අග්‍රෝපස්ථායක තවතුර ගන්නකොට. ඒකේ එකක් තමයි ස්වාමීනි මා නැති තැන්වලදී ධර්ම දේශනාවක් කළා නම් අනිවාර්යෙන් මේක මට නැවත දේශනා කරන්නටයි කියලා ඉල්ලීමක් තිබුණා. ප්‍රතික්ෂේප කිරුණොත් තිබුණා භාග්‍යතුන් සමග එක ගන්ධකිලියේ වාසය කරන්නට ඉඩ නොදේවා යනාදී වශයෙන් පහක් තිබුණා. ඒවා විස්තර කරන්න වෙලාව නෙවෙයි මෙතනදී. ඒව මෙහෙමයි. දැන් අපි ඒ කාලේ කරන දේ තමයි ඒ විස්තර යම් තැන්වල තියෙනවා නම් දැන් මේ පොත් සම්පූර්ණයෙන් පෙරලා ගන්න බැරි නිසා වෙනම පොත්වල ලියා ගන්නට ඕනේ. පොඩි පොත්වල කෙටි සටහන් ගහලා තියා ගන්නට ඕනේ. සංඛ්‍යා ධම්ම දීපණියේ තියෙනවා. සංඛ්‍යා ධම්ම දීපණියේ ඔක්කොම නැහැනේ. දැන් මං ගාව තියෙනවා තාමත් විනය පිටකයක පොත් ගොඩාක් තියෙනවා පොඩි පොත්. ඊළඟට තව පොතක් තියෙනවා ඊට අමතරව සූත්‍ර විනය අභිධර්ම ඔය හරිදම්ම සංසෙන් අහලා ලියාගත්තු කොළ පාට පිටකොලේ තියෙන මෙච්චර විතර පොතක් තියෙනවා. ඒකේ මං ගාව ඔක්කොම තියෙනවා ලියලා. ගා කරුණු මං ලියලා තියෙනවා. වැදගත් කරුණු ලියලා. ඉතින් ඒ විදිහට තමන් ඒවා සකස් කරලා තියාගත්තට පස්සේ තමන්ට අර ලොකු පොත් පෙරලා ඕන්න ගන්න අවශ්‍ය කරන්නේ. මොකද පොදු කාරණා අපට තේරෙනවා සංඛ්‍යාත්මක කාරණා නැමතක වෙලා තියෙන්නේ. සංඛ්‍යාව අනුපිළිවෙල ප්‍රමාණයේ අන්තර්ගතේනේ අමතක වෙලා තියෙන්නේ. ඒ නිසා එහෙම තියාගන්නට ඒක අපට කවුරක්වත් කියලා දීලා කරුවා නෙවෙයි. අපට ඒක අවශ්‍ය බව තේරුණා. එතකොට කියනවා මෙන්න ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳව කියන උන්වහන්සේගේ මේ තේර ගාථාවල මේක තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් ද්වේසහස් මේ ද්වාසීතින් 82000ක් භාග්‍යතුන් වහන්සේගෙන්ම ශ්‍රී මුඛයෙන් අහගත්තා. ඊළඟට ද්වේසහස්සානි 2000ක් භික්ෂුන් වහන්සේලා කෙරෙන් ඒ කියන්නේ සරියුත් මොගලන් ආදී උතුමන් වහන්සේලා කෙරෙන් 2000ක්. ඒ විදිහට තමයි 84000ක් මාගේ හිතේ ධාරණය වෙලා පවතින්නේ කියලා කියනවා. අන්න ඒ කාරණේ නිසා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ නැතුවත් දැන් මොකද සංගායනාව කළාට සමහර ධර්ම කොටස් පිළිබඳව අවස්ථා සම්බන්ධය දන්නේ නැහැ. අනික් ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ. ඒ නිසා තමයි යදී ඒවන් සේකෝපි සමානෝ ධම්ම සංගීත්‍යා බහුකාරත්තා තේරෙන උච්චිනිතබ්බ වාස්ස. ඉතින් කියනවා ඉතින් දැන් එච්චරම අවශ්‍ය නම් ඉතින් මේ ධර්ම සංගායනාවට බහූපකාර බැවින් තෙරුන් වහන්සේ ඉතින් තෝරන්න තිබ්බනේ කියලා කියනවා. එතකොට කස්මා න උච්චිනි.
දැන් මේවා ඔය කියන්නේ මේ ඔය පාලි ව්‍යාකරණයන මේවනේ මේ තියෙන්නේ මේ අස්ස කියලා කියනකොට නේද? අස්ස කියලා ගත්තට පස්සේ ඒවා අතීත කාලයට දාලා ගන්නත් පුළුවන්. තේරිය යුතු ඌයේ නේද? එතකොට ඒක ඒ වගේ අවස්ථා අපිට කොච්චරවත් තියෙන්නේ? සත්‍යානන්ද මාතුගාමෝ ඉමස්මින් ධම්මවිනේ එහෙම තියෙන්නේ. ආනන්ද මේ මාගම මේ ශාසනය පැවිදි වුණත් නම් මේ ශාසනය බොහෝ කාලයක් පවතින්නට ඉඩ තිබුණි. ආන්නේ වගේ. ඉතින් මෙච්චර අවශ්‍ය නම් ඉතින් මේ හැමදුරුවම තෝරා ගන්න ඉඩ තිබුණානේ. ඇයි තේරුවේ නැත්තේ කියලා අහලා උත්තර දෙනවා. එතකොට කියන පරෝපවාද විවජ්ජනතෝ අනුන්ගෙන් දෝෂාරෝපණයක් කරන නිසා ඒක වැළැක්වීම වශයෙන් වැළැක්විය යුතු බැවින් කියලා තමයි ඔය අර්ථ ගන්න. ඒ පාලි යෙදෙන ක්‍රමණය ඔය තියෙන ඒවා ඉතින් පාලි භාෂාව හුරු වෙනකොට මේවා අලුත් දේවල් නෙවෙයි. විවජ්ජනතෝ කියනකොට දුරු කළ යුතු බැවින් නැත්තම් පරෝපවාද නැති කළ යුතු බැවින් ඒකයි කියන්නේ. තෝ ප්‍රත්‍යයෙන් හිමත් දෙනවා. තේරෝ ආයස්මන්තේ ආනන්දේ අතිවේ විස්සට්ටෝ හවස. ඒතර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳ ලොකු විශ්වාසයක් තිබුණා කියලා කියන්නේ. සනාත කරන තථාහි ඒසෙමයි කියලා. ඔන්න ඒකට සිද්ධි කීපයක් ගන්නවා. එතකොට කියනවා සිරස් කියනක පලිතේසු ජාතේසු පි සිරස්මින් නම්. එතකොට කියනවා දැන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිසේ කෙත් පැහිලා තියෙන කොටත් මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නවෝ අයං කුමාරකෝ මත්ත මඤ්ඤාසි. මේ පුංචි ළමයා මේ තමන්ගේ පමණ දන්නවා. හරි අන්න ඒ වගේ අර්ථයක් තමයි. නමුත් මේක අපිට සම්පූර්ණ අර්ථයක් ගන්න මේක මේ සිද්ධියේ පෙරපසු වචනත් එක්ක තමයි මේකට සම්පූර්ණයෙන් මොකක් ගැනද මේ කියන්නේ කියන එක මට ඒක සම්පූර්ණ මතකයක් නැහැ. එසේ නමුත් මේ කුමාරකෝ කියන්නේ පුංචි ළමයා කියන එකනේ. එහෙම ආමන්ත්‍රණය කරලා කුමාරක වාදේන පුංචි ළමයා කියන පුංචි දරුවා කියන විදිහට කතා කරලා තියනවලු. ඉතින් එහෙම කතා කරන්නේ ඉතින් සමීප සම්බන්ධතාවක් තියෙන හින්දානේ. ශාක්‍ය කුල පසුතෝ ච ආයස්මා අයමායස්මා. එතකොට මේන ශාක්‍ය කුලේ ඉපදිච්ච කෙනෙක් නෙමෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේ තථාගතස්ස භාතා තථාගතයන් වහන්සේගේ සහෝදර චූලපිතු පුත්තෝ. ඒ කියන්නේ සුද්ධෝදන රජුරුවන්ගේ බාල සහෝදරයෙකුගේ සහෝදරයෝ ගොඩක් හිටියානේ පුතේ. සුද්ධෝදන රජුරුව වැඩිමල්මද? අමිතෝදන දෝතෝදන ඔය විදිහට ගොඩක් පස් දිනෙක පදිටියනේ. සුද්ධෝදන රජුරුව තමයි වැඩිමල්. ඉතින් ඒ බාල සහෝදරයෙකුගේ පුතෙක් නනු කේචි බික්කු චන්දාගමනං වේ මඤ්ඤමානෝ. ඔය මං ඉස්සෙල්ලා කියපු කතාව කියන්නේ මේ සමහර යටමාර්ග ඵලලාභී භික්ෂුන් වහන්සේලා කියන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. මේ යටමාර්ග ඵලලාභීනුත් නෙමෙයි කේචි බික්කු. මොකද යටමාර්ග ඵලලාභීන් ඒ වගේ චෝදනාවක් ලේසියෙන් කරන්නේ නැහනේ. ඒ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා චන්දාගමනං වේ මඤ්ඤමානා. මේක මේ අතතර රහතුන් වහන්සේලා ඉඳදී සෝවාන් කෙනෙක් තෝරාගත්තේ මේ කැමැත්තෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හරි ආදරෙයිනේ ආනන්ද හාමුදුරුවන්ට. ඒ නිසා තමයි මේ තෝරාගත්තේ. මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඡන්දයෙන් අගතියට ගිහිල්ලා අන්න ඒ වගේ හිතමින් අර කතාව කියන්න පුළුවන්. මේතරම් මහ රහතුන් වහන්සේලා සිව්පිලිසිඹියා ඥාන උතුමන් වහන්සේලා ඉඳදී මේ ආනන්ද හාමුදුරුවෝ තෝරාගත්තේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අගතියට ගිහිල්ලා කියලා සමහර කෙනෙක් කියන්නට පුළුවන් නේ. දැන් ඒ කීවේ ඉතින් මේ සරියුත් මොග්ගලන් මහ රහතන් වහන්සේලා ගිහිල්ලා චබ්බග්ගයත් කීටාගිරියෙන් ඉවත් කරන්න ලෑස්ති වෙනකොට ඡන්දගාමිනෝච බික්කු දෝෂගාමිනෝච බික්කු මෝහගාමිනෝච බික්කු බයගාමිනෝච බික්කු තාදිසිකාය ආපත්‍ය ඒකත් චම්පබ්බාජෙන්ති ඒකත් නපබ්බාජෙන්ති කිය බෑන් දොස් කීවේ ඉතින්. ඒ නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් ඔය හැන්දෙන් බෙදන්න පුළුවන්. ඒ නිසා තමයි ඒක තෝරන්න නැතුව හිටි. තම් පරෝපවාදං පරිවජ්ජෙන්තෝ ආනන්දං විනා සංගීති නසක්කා කාතුං
බික්කූණන් ඒව නම් අනුමැතිය ගහස්සා. මාන්න එකයි භික්ෂු සංඝයාගේ අනුමැතියෙන් ගන්න. මොකද ආනන්දයස්තුන් හැර මේක කරන්නත් බෑ. මේ බාහිර දුර කරතව. ඒ නිසා ඒ විදිහට තෝරන්න නැතුව හිටිය කල්ැත්තු තමන් වහන්සේ තනියෙන්. අත සයමේ ආනන්දත් තේරස්සත්තයි තේරන් යාචින්සු. එතකොට භික්ෂුන් වහන්සේලා තමාම ඔන්න බලන්න දැන් සයමේව බික්කු අන්න සයමේව බික්කු කියනකොට සයන් කියන්නේ ඒක වචනේ වගේ අපිට පේන්නේ. හැබැයි එහෙම නෙවෙයි මෙතනනේ සයමේව බික්කු භික්ෂුන් වහන්සේලාම තමා. ඕන ඔය වගේ තේ මතක තියාගන්න. ඒවා විශේෂ යෙදෙන තැන් එතකොට. භික්ෂුන් වහන්සේලා තමාම භික්ෂුන් වහන්සේලා තමාම ඉල්ලා සිටින ආනන්ද හාමුදුරුව මේකට දාගන්න නැතුව වැඩේ කරන්න බෑ කියලා. ආන්න ඒකයි. එතකොට කියනවා බික්කු ආයස්මන්ත මහා කාශ්‍යපං. ඊට පස්සේ තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට භික්ෂුන් වහන්සේලා කීවා අයම්බන්තේ ආයස්ම ආනන්දෝ කිංචාපි සේකෝ අභාබෝ ඡන්ද ආනතුරෙන්. මේ ස්වාමීන් වහන්සේ මේ ආනන්ද හාමුදුරුව ආනන්ද ආයස්මතුන් වහන්සේ ඒකාන්තයෙන්ම මෙයා සෝවාන් වෙච්ච උතුමෙක් ශෛක්ෂ කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ කවදාවත් ඡන්දාදීන් අගතියට යන්නේ නැහැ. ඒ නිසා අනර්ථයක් වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේ සමීපයේදී ධර්මයේ විනය ඉගෙනගෙන තියෙන සම්පූර්ණයෙන්ම. ඒ නිසා උන්වහන්සේව තෝරන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ උන්වහන්සේව තෝරන්න කියලා සංඝයාගේ අනුමැතිය ලැබුණා. ඊට පස්සේ තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේව තේරුවා. මෙන්න මේ ඊට පස්සේ මේ ඒවම් බික්කූණන් අනුමැතිය භික්ෂු සංඝයාගේ අනුමැතියෙන් තේරුවා. ඒ නිසා අන්න 500ක් බවට සානස්ලපත් වුණා. පංච තේර සතානි අහේසු ස්වාමීන් වහන්සේලා 500ක් වුණා. අතකෝ තේරාණං බික්කූණං ඒතද හෝසි. ඔන්න දැන් ඊළඟ අදියරට යනවා. ස්වාමීන් වහන්සේලාට ලොකු සානලට කල්පනා වුණා කතනකෝ මයන් ධම්මංච විනයංච සංගායම මේ ධර්ම සංගායන අපි කරන්නේ කොහෙද? දැන් තීරණේ වෙන්න එපා එක එක්කෙනාගේ මත තිබිලා බෑනේ. ඒ නිසා තමයි ඔන්න ඒ ස්වාමීන් වහන්සේලාට කල්පනා වුණා මේ රජගහනුවර සිව්පස්සයත් හොඳයි. සේනාසනත් ගොඩක් තියෙනවා. ඒ නිසා අපි රජගහනුවර වස්වාසය කරමින් දැන් ඒ වෙනකොට වෙසක් පුර 15ක පොය දවසේදී ඔන්න දැන් පිරිනිවන් පෑවා. දැන් වෙසක් පොසොන්. ඒතකොට දැන් මාස දෙකක කාලයක් තියෙනවනේ. දැන් මාසයක් විතර මාසයකට ආසන්න කාලයක් දැන් ගත වෙලා. ඒතර පොසොන් වලට කෙට්ටු වෙලා. එතකොට ඊළඟ ඇසලවල වස්වසන්න තියෙනවනේ. ඒතකොට ඒ වකවානුව තමයි මේ කියන්නේ. එතකොට කියනවා අපි රජගහනුවර වස්වසමු. අනික් ස්වාමීන් වහන්සේලා රජගහනුවර වස්වසන්න එපා. එහෙනම් දැන් රජගහනුවර තමයි එහෙනම් මේ සීමාව. අබද්ධ සීමාවක් විතර. ඒකනේ මේ කියන්නේ මේක විනය කර්මයක් නේ කරන්නේ. ඒකනේ මේ මෙහෙම කියන්නේ. ඉතින් රජගහනුවර සීමාව. ඒ නිසා අනෙක් ස්වාමීන් වහන්සේලා ඒ වස්වසන්නට එපා. ඊළඟ ඡන්දේ ගේන්නයි කරදරයිනේ. ඒ නිසා වස්වසන්නට එපා. අපි විතරයි වස්වසන්නේ කියලා ඒ ගාම සීමාව අරගෙන ඒ වස්වසන ක්‍රමෙ දැන් ඒ කාලේ මේ විනයක් දැන් බද්ධ සීමා සම්මත කරනවා කියලා එහෙම සඳහනක් නැහැ. බද්ධ සීමාවක් සම්මත කිරීමේ අවශ්‍යතාවයක් නැහැ එතකොට. මොකද යම් යම් ප්‍රදේශවල අරගෙන විදේ කර්ම කරනවා. මේකයි සම්මත කරලා තියෙන්නත් ඇති. නමුත් බොහෝ සෙයින් නැහැ. මොකද අබද්ධ සීමා තියෙනවා. අනික ඉන්දියාවේ ස්වාභාවිකව හටගත්තා වූ විල් පොකුණු ගංගාවේ මට තියෙනවා. ඒ නිසා ඉතින් අවශ්‍ය කරන්නේ නැහැ බද්ධ සීමාවක අවශ්‍යතාව පැන නැගිලා නැහැ. පැන නැගිලා නැත්නම් ඉතින් ඒවට ගොඩ නැගිලි හද මේ බද්ධ සීමා ගල් තියතිය කණු තියතිය අවශ්‍යතාවක් නැහැ. ඉතින් මොකටද අනවශ්‍ය දේවල් හදන්නේ? ඒක තමයි මේ කියන්නේ. රජගහනුවර එතකොට බද්ධ සීමාවක්. අබද්ධ සීමාවක්. න අඤ්ඤේ බික්ඛු රාජගහේ වස්සං උපගච්ඡයු. එතකොට අනික් සානස්ලා රජගහනුවර වස්සසන්නට එපා. ඒ කාටක්වත් ඉතින් අද කාලේ වාගේ නෙවෙයි ඒක එහෙම කවුරුත් එහෙම කරන්නේත් නැහැ.
කස්මාපන නේසා ඊතර යන ඇයි අහනවා ඒ සානසලට එහෙම අදහසක් උනේ. ඉදම් මම්හාකන් තාවරකම් මේ විනය කර්මයේ බරපතල එකක්. කෝචි විසභාග පුද්ගලෝ. ඉතින් මේ නොගැලපෙන පුද්ගලයෙක් කාමුදුරු කෙනෙක් ඇවිල්ලා සංගමෙදට ඇවිල්ලා මේක අවුල් කරන්න ලෑස්තුනොත් එහෙම උපසම්පදා භික්ෂුවක් හිටියොත් එයා කොච්චර නරක කෙනෙක් වුණත් එයා පිට කරලා සීමාව තුළ විනය කර්ම කරන්න බෑ වර්ගී කර්මයක් බවට පත් වෙනවා. එයා තියාගෙන කරන්නත් බෑ එයා පිස්සු විකාර කරනවා. එයා මතභේද ඇති කරන විනය කර්මයට. ඒකයි මෙතන මේ කියන්නේ. අතායස්ම මහා කාශ්‍යපෝ ජාති දුතියේන කම්මේන වාචේසි සාවේසි. එතකොට මේ ඔන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දැන් කතිකාව කරගත්තානේ. නමුත් ඒක නිල වශයෙන් සම්මත වෙන්න මොකද කරන්න ඕනේ? මේ ක්‍රමයක් තියෙනවා ශාසනික ක්‍රමයක්. අන්න ඒක තමයි ඔන්න මේකයි මේ ඥාති දුතියේන කම්මේන කියන්නේ ඒකයි. ඥාතියයි කර්ම වාක්‍යයි දෙකයි එතකොට. සුණාතු මේ ආවසෝ සංඝෝ යදි සංඝස්ස පත්තකල්ලං සංඝෝ ඉමානි පංච බික්ඛු සතානි සම්මන්නේය රාජගහේ වස්සං වසන්තා ධම්මංච විනයංච සංඝායිතුං න අඤ්ඤේහි බික්ඛෝයි රාජගහේ වස්සං වසිතබ්බං ඒසා ඥාති ඔන්න ඥාතිය. ඊළඟට තියෙන කර්ම වාක්‍යය. ඊළඟට කර්ම වාක්‍යය තියෙන්නේ. සුණාතු මේ ආවසෝ සංඝෝ ඉමානි පංච බික්ඛු සතානි සම්මන්නති රාජගහේ වස්සං වසන්තා ධම්මංච විනයංච සංඝායිතුං න අඤ්ඤේහි බික්ඛෝයි රාජගහේ වස්සං වහිතබ්බං යස්සායස්මතෝ කමති ඉමේසම් පංචන්නම් බික්ඛු සතානං සම්මුති රාජගහේ වස්සං වසන්තා ධම්මංච විනයංච සංඝායිතුං න අඤ්ඤේහි බික්ඛෝයි රාජගහේ වස්සං වහිතබ්බං සෝ තුන්හස යසනක් කමති සෝ භාසෙය. ඔය ටික තමයි කර්ම වාක්‍ය. අනුසාවනේ. ඊළඟට සම්මතානි. ඒක ඉතින් අවසානයේ સમાප්තියනේ. සම්මතානි සංග්‍රේන ඊළඟ තින මේ සංඝයා විසින් සම්මත කරන මේ රජගහනුවර වස්වාසය කරමින් ධර්මයේ විනය සංගායනා කිරීමට සහ වෙනත් භික්ෂුන් වහන්සේලා රජගහනුවර වස් නොවිසිය යුතුයයි සංඝයා විසින් සම්මත කරන ලද්දාහ. සංඝයාට මේක රුචි විරෝධතාවක් නැහැ. ඒ නිසා සංඝයා නිහඬයි. මෙන්න මේ විදිහට මේ කාරණේ සම්මතයි. ආයෙ කාටවත් ඇඟිලි ගහන්න බෑ. ඉතින් ওই වාක්‍ය තේරුම මම කියන්න ඕනේ නැහැ නේද? අවසානයේ කියවුණා. එතකොට කියන ආයම්පන කම්ම වාචා මෙන්න මේ කියන කර්ම වාක්‍ය. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා මේක තව මොකුත් කියන්න තියෙනවද දැනගන්න මොකක්ද? දැන් ඒතර මේ වෙනකොට මෙතන ඔක්කොම සානසලා හිටියා නේද? නැත්තම් මේ වගේ සම්මුතියක් කරන්නත් ඉතින් බෑනේ. අතන මෙතන හිටියා නම් මෙතන සංඝ පිරිස එතකොට ඔක්කොමලා වැඩ හිටියා. එතකොට ඒ අනුව තමයි ඉතින් දැන් මේක කරාට පස්සේ විනය කර්මය හරි. මේකවල තෝරාගන්න කියලා. එතකොට කවුරු හරි මේකට මොනවා හරි කරොත් ඒ හාමුදුරන්ට ඔක්කොටන පච්චිතිය වෙනවා. ඒකයි කියන්නේ කර්මක සංඝයාද සම්මත කරලා ඉවරයි. ඒකයි. දැන් මේ කොටස් එහෙම දැන් මේ විදිහට අරකේ තිබුණ නෑ නේද? තිබුණ නෑනේ. විනය පිටකේ බාහිර නිදාන ආදී මේ විදිහට තිබුණේ නෑ එතන. ඒතර මේකේ වෙනසක් තියෙනවා එතකොට. තව ඉදිරියටත් වෙනස්කම් තියෙනවා මං කියවලා බැලුවා. අයම්පන කම්මවාචා තථාගතස්ස දැන් මේකත් නෑනේ. මේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා දවස් 21ක් ගියාට 21 වෙනිදා තමයි මේක කරලා තියෙන්නේ. ඒතර මාසයකට කිට්ටුයි ඒකයි මං කිව්වේ මාසයකට කිට්ටුයි කියලා. භගවායි විසාක පුන්නමාය පච්චය සමේ පරිනිබ්බුතෝ. භාග්‍යතුන් වහන්සේ වෙසක් පුර 15ක් පොය දවසේ උදේ කාලේ තමයි පිරිනිවුනේ. අත සත්තාහං සුවර්ණ වර්ණ ශරීරං ගන්ධමාලාදී පූජයින්සු. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ ශරීරයට දවස් 7ක් තිස්සේ අර මල් ආදියෙන් පූජා කළා. ඒවන් සත්ත සාදු කීලන දිවසා නාමහොසි. ඒ ටිකට කියනවා සත්පුරුෂයන් විසින් මෙතන සත්පුරුෂයන්ගේ මනාව ක්‍රීඩා දවස කියලා කියන මොකද්ද? ක්‍රීඩා කරන්න නැටුවා කියන එක නෙවෙයි. උපහාර පැවැත්වුවා කියන එකයි. තතෝ සත්තාහං චිතකාය ඊට පස්සේ සත් දවසක් ඒ චිතකයෙහි අග්ගිනා ජහයි. ගින්නෙන් දැවුණා. චිතකේ දැවුණා. චිතකේ ගිනි පැවතුණා. ඊළඟට සත්තාහං සට්ටි පංජරං කତ୍වා සන්තාගාර ශාලාය ධාතු පූජං අකරින්සු. ඒ කියන්නේ සත් දවසක් ඒ වගේම දවස් 21ක් වෙනවනේ එතකොට. එතකොට සත් දවසක් සට්ටි පංජරං කତ୍වා ඒ කියන්නේ ආයුධ මැස්සක් කරලා. ඉතින් දැනුත් ඔය
හමුදාවෙන් මරුණාට පස්සේ ඒ වගේ මේ උපහාර කරන්න එහෙම එකක් කරා කියන එක. රාජ ගෞරවය සහිතවනේ සිද්ධ වුණේ. අද දැන් ඉතින් මේ ආචාර වෙඩි මුරයි එක එක දේවල් ඔය කරන්නේ. ඉතින් ඒක තමයි මේ කියන්නේ. ඒ ගෞරවය. අඩුම වශයෙන් මල් වෙඩිල්ලක්වත් දානවා. දැන් මෙතන කියන්නේ ඒකයි. මේ අවියාවුද වලින් ඒ විදිහට උපහාරයක් කරලා තියෙනවා. ආචාර වෙඩි මුර ආදී වශයෙන් ඔය කියන්නේ අන්න ඒ විදිහට ධාතු පූජා සර්වඥ ධාතු වලට පූජාවක් කරලා තියෙනවා. දැන් එතකොට අපට ඔකෙන් හිතා ගන්න පුළුවන් නේද? එතකොට දැන් ඔය දැන් ධාතු පූජා කරනකොට ශබ්ද පූජා කිරීම හැම වරදක් නැහැ කියලා. ශබ්ද පූජා ආදී කරන එකේ වරදක් නැහැ කියලා හිතා ගන්න පුළුවන්. නමුත් අර ශබ්ද කරනකොට කෙනෙකුට අමාරුයි. නමුත් ඉතින් ඒක පූජෝපහාරයක් කරන්නේ. දැන් ඔය පිරිත් කියනකොට කරන එකේ නම් හොඳ නැහැ. මොකද සම්පූර්ණයෙන් අවධානය කැඩෙනවා. හැබැයි බුදියාගේ ඉන්න මිනිස්සු හැරවන්න නම් හොඳයි. සර්වරාත්‍රික පිරිත් වලදී බුදිනේ ඉතින් ගෙවල් වල මිනිස්සු කොහෙ කරත් බුදිනේ එතකොට. ඒකට හොඳයි. නැත්තම් අර අවධානය කැඩෙනවා. හොඳින් පිරිත් අහගෙන ඉන්න කෙනෙක් නම්, හොඳින් පිරිත් සජ්ජායනා කරන කෙනෙක් නම් මේ කියන්නේ ඒකවිස දිවසා ගතා කියලා. ඊළඟට කියනවා ජෙට්ට මූල සුක්කපක්ක පංචමියන්. ඒ කියන්නේ ඇසල මේ පොසොන් පොය. ඒකෙදි කියනවා ධාතුය භාජයෙන්සු. එතකොට ඒ පුරපසළොස්වක පොහොය දවසේ පොසොන් පොහොය දවසේ තමයි ධාතු බෙදලා තියෙන්නේ. ඒ තස්මින් ධාතු භාජන දිවසේ සන්නිපතිතස්ස මහා බික්කු සංඝාස සුබද්දේන අන්න එදා තමයි මේ එතකොට මේ සුබද්ද පරිබ්‍රාජකයා. ඒ කියන්නේ ඒ පිරිනවන් පාල හරියට මාසයක් ගිය තැනදී තමයි මේක වෙලා තියෙන්නේ. බුද්ධ පබ්බජිතේන කතං අනාචා නැහැ. ඒක කාලයතුම සිද්ධ වුණා. ඒ කතාව මෙතනදී ගත්තා කියලා කියන්නේ. ඒ කතාව බරපතල කතාවක් කියලා නැවත වතාවක් ඒක මතු කරලා අරන් තියෙනවා. මේකට සියලු සංඝයාට මතක් කළා. මොකද එතන සියලු සංඝයා හිටියේ නැහෙනි. සියලු සංඝයාට මතක් කළා මෙන්න මේ වයසට ගිහලා මහාන වෙච්ච ආන්දරු කෙනෙක් මෙන්න මේ වගේ ආందోලනාත්මක කතාවක් කරා. ඒක හරි බරපතලයි කියලා දැන් ධර්ම සංගායනාවට අවශ්‍ය කරන පසුබිම සකස් කළා. ඉමංච කම්මවාචං කତ୍වා තේරෝ බික්ඛු ආමන්තේසි. ඊළඟට කියනවා මේ කර්මවාක්‍ය කියලා ඔය කියපු සංඝයා තෝරා ගැනීම පිළිබඳව භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා ආවසෝ ඉදානි තුම්මාකං චත්තාලීස දිවසා ඕකාසෝ. එතකොට අදවස් 40ක් තියෙන්නේ කොහමද? දැන් මෙතන දවස් 21ක් කියලා කියවනේ. එතනින් ඉතුරුයි දවස් 10ක්. ඊළඟ මාසෙ තියෙන ඇසල පොය දක්වා. ඒතකොට තමයි දවස් 40 ඔය හැදිලා තියෙන්නේ. ඒකයි කියන්නේ. එතකොට මේ දැන් ඉඩ තියෙනවා දවස් 40ක ඉඩක් තියෙනවා. තතෝ පරං අයන්නාම නෝ පලිබෝධෝ අත්ථීති වත්තුන් නලබ්බා. එතකොට කියනවා එතනින් පස්සේ අපට කරදරයක් නැහැ කියලා හැම කියන්න බෑ. තස්මින් එත්තන්තරේ යස්ස රෝග පලිබෝධෝවා. ඉතින් තවත් ඉතින් ඔය ආරලඩේ තියෙනවා, මේලෙඩේ තියෙනවා, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ වැඩ තියෙනවා, අම්මලා තාත්තලාගේ වැඩ තියෙනවා. මේ මට පාත්‍ර පුලුස්සන්නට තියෙනවා, සිවුරු සකස් කර ගන්නට තියෙනවා. ඔය කතා කියන්න එපා කියලා මේ කියන්නේ. එහෙම කියලා මේ යරංග කත්තබ්බන් සෝතම් පලිබෝධි. ඉතින් එනි මේ දවස් 40 තුලදී ඒ ටික ඔක්කොම ඉවරයක් කරගන්න කියලා කියනවා. මහා කාශ්‍යප බලන්න කොච්චර අර මේ දැන් රහතන් වහන්සේලා හිටියත් බලන්න ඒවා කොච්චර ක්‍රමානුකූලද කියලා. හරි කොච්චර පිළිවෙල දැන් මේ ටික නෑ මේ ධම්ම මේකේ සමන්තපහදී කාටුවාවේ මේ ටික නෑ බලන්න මේවා කොච්චර රහත් වුණත් ඒතර කොච්චර පිළිවෙලද කියලා. කොච්චර සැලසුම් සහගතවද කරලා තියෙන. එහෙනම් ඉතින් පෘතුග්ජන උදවිය මොනතරම් සැලසුමක් ඇතුව මේ කටයුතු කරන්නට ඕනේද? ඒ වංචපනවත්වා තේරෝ අත්තනෝ පංචසත්. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමන් වහන්සේ 500ක් පිරිස සමග රජගහනුවරට පිට වුණා. අඤ්ඤේ මහා තේර අත්තනෝ පරිවාරං. අනිත් ලොකු සාමණේරයන්සලා තම තමාගේ සංඝ පිරිස එකතු කරගෙන ශෝකසල්ල සමප්පිතං මහජනං. ඕන්න බලන්න මේ වගේ මුද්‍රණ දෝෂ මේ පොත්වල අපි හිතනවා නෑ කියලා. ශෝකසල්ල සමම් කියවන්නත් බෑ ඒක. ශෝකසල්ල සම උප්මතං. ඒවා වැරදිනේ බලන්නකො මොනවද කියලා. මම මේක බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා. මේක කියන්නේ මොකද්ද? ශෝකසල්ල සමප්පිතං. ඒකයි මේ කියන්නේ.
ශෝකේ නැමැති උලෙන් යුක්ත වූ මහජනයා අස්වසමින් තන්තං දිසං පක්කන්තා ඒ දිසාවලට වැඩම කළා. පුන්නත්තේරෝපන සත්ත බික්කු පරිවාරෝ පුන්න ස්වාමින් වහන්සේ 700ක් භික්ෂුන් වහන්සේලා පිරිවර කොට ඇත්තේ තථාගතස්ස පරිනිබ්බානට්ඨානං ආගතාගතානං මහජනං අස්සාසෙස්සාමීති. තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පාවා දාලා තැනට පැමිණි මහජනයා අස්වසන්නේමියයි කුසිනාරායමේව. කුසිනාරාවනේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවේ එහෙටම වැඩම කළා කියලා කියනවා. කුසිනාරාමේ වැඩ හිටියා කියලා කියනවා. එනම් ඇති මේ වෙලාව කියන සමීකරණ වෙන විශේෂ කාරණයක් කියන්න පොඩ්ඩක් බැලුවා කොහොමද?